ආයුබෝවන් සියලු දෙනාට අද බලාපොරොත්තු වෙනවා විශේෂ වැඩසටහනක් අපි ගෙන ඉන්න. ඒ තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් සමග තිලනී දිලංකා ඇය කවදා හරි විද්‍යාඥවරියක් අපි සතුටුයි ඇය වගේ කෙනෙක් එක්ක පිළිසඳරක යෙදෙන්න. ඇය අපේ YouTube channel එකේ කියන්නේ DRC කලුතර කියන YouTube channel එකේ තිබිච්ච වැඩසටහන් බලලා ඒ සඳහා ඒ වයි නැති පැන නැගුණු ප්‍රශ්න අරගෙන ඇය පැමිණියා අපේ ආයතනයට. අපි ඇය සාදරයෙන් පිළිගන්නවා. ඒකම මේ සියලු ප්‍රශ්න අහන්න කියන එකයි අපි කියන්නේ. අපිට පුළුවන් ඒ සඳහා පිළිතුරු දීලා ඔබත් සමග මේ පිළිසඳරේ දෙන්න. DRC කලුතර කියන YouTube channel එක හරහා තමයි අපි මේ Diabetic Research Center කියන ආයතනය හඳුනාගන්නේ. මේ ආයතනයේ පිහිටුවීමේ මූලික අරමුණ සහ ඒ සඳහා පසුබිම් වූ වටපිටාව පිළිබඳ යම් පැහැදිලි කිරීමක් දැනගැනීමට කැමතියි. මේම ආයතනයේ පිහිටවන්න ඇත්තටම බලපෑවි අපි කල්පනා කරා. මොකද දියවැඩියාව දැනට වසංගතයක් විදිහට ලෝකෙ ප්‍රචාරය වෙලා යනවා. හැමතැනම වගේ තියෙනවා. ලංකාවෙත් එහෙමමයි. අපි ඇත්තටම දියවැඩියාව කියකින් නැතුව එක පියවරක් අපි තිබුවා. ඒක තමයි දියවැඩියාව පරීක්ෂණ ආයතනය. ඕන කෙනෙකුට ඇවිල්ලා මේ පරීක්ෂණ සඳහා යොමු වෙන්න පුළුවන්. ඒ වගේ ඔබ වැනි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අපි මේක ප්ලැට්ෆෝම් එකක් කරලා තියෙන්නේ. ඕන වෙලාවක ඇවිල්ලා මේ වැඩ කටයුතු වල සහභාගී වෙන්නත් පුළුවන්. ඒකම අපිත් එක්ක දැනට සහභාගී වෙලා ඉන්නව කොටසක්. මේකේ අරමුණ නම් දැන් අපිට අවශ්‍ය මේ වගේ ප්‍රශ්නයක් ලෝකේ තියෙනවා නම් ලංකාවේ තියෙනවා නම් ඒ සඳහා කතා කළ යුතු. ඒ සඳහා කෙනෙකුට කෙනෙක් ඇවිල්ලා ඒ සඳහා වැඩ කටයුතු කරන්න ස්ථානයක් අවශ්‍යයි. ඒ ස්ථානය තමයි අපි මේ කරලා තියෙන්නේ. මේක අපි ඩේටා අනුසාරයෙන්, ඒ කියන්නේ දත්ත අනුසාරයෙන් දැනට කරගෙන යන්නේ. ඉදිරියේ අපි බලාපොරොත්තු වෙන මීටත් වැඩිය ලොකු පියවරකට යන්න. දැනටත් අපි මේ කටයුතු සාර්ථකත්වය සඳහා ගෙනිහිල්ලා තියෙනවා. ඒක යම්කිසි ක්‍රමවේදයක් අපි හඳුන්වලා දෙනවා. ඔබ අපේ YouTube channel එකේ ඒක දකින්න ඇති. අපි ඉදිරියට ඒ ගැන කතා කරමු. මේකේ ඇත්තටම අරමුණ නම් දියවැඩියාව ජයගත හැක ජය ගැනීම සඳහා 21 වන සියවසේ අපි මුල් භාගයේම මේක ජය ගන්නවා කියන අදහස අපේ තියෙනවා. ඒ සඳහා අපි කැපවෙනවා. අපි දන්නවා දියවැඩියාව කියන්නේ බෝ නොවන රෝගයක්. ඒ වගේම මේ සමාජයේ තියෙන බෝ නොවන රෝග විශාල ප්‍රමාණයක්. මේ බෝ නොවන රෝග සම්බන්ධයෙන් සමාජයේ තියෙන මතය මොන වගේ එකක්ද? දියවැඩියාව වැනි රෝග ඒ කියන්නේ බෝ නොවන රෝග දියවැඩියාව කොලෙස්ටරෝල් ප්‍රෙෂර් ගොඩාක් දේවල් අපිට කියන්න පුළුවනි ආතරයිටිස් ඒකම අදිරුධිර පීඩනය ගොඩක් රෝග තියෙනවා. එතකොට මේවා ඔක්කොම අපි ගන්නේ මේ බෝ නොවන රෝග හැටියට. මේ බෝ නොවන රෝග ගැන සමාජයේ තියෙන මතය නම් මේක ටික ඇඟට එන නිසා. අපි හිතමු කොරෝනා වලට නම් ගොඩාක් අය බය වුණා. කොරෝනා කියන රෝගය ක්ෂණිකව ආවා මිය ගියා. එම ප්‍රශ්නය පෙනි අස්පනා අපිට තිබුණා. නමුත් මෙම රෝගයේ අවසනාවකට අපි කියන මේ බෝ නොවන රෝග ටික ඇඟේ වර්ධනය වෙන්නේ. උදාහරණයක් විදිහට තිලිනි දැන් සාමාන්‍යයෙන් දියවැඩියාව අද එක්කෙනෙකුට තියෙයි කියලා ඔප්පු බඩුවකින් රුධිර පරීක්ෂණයකින් ඔප්පු වුණොත් මීට අවුරුදු 10කට නැත්නම් 15කට කලින් තමයි ඒකේ අනිතාලම වැටුනේ. ඒ කියන්නේ මේක ටික ඇඟේ වර්ධනය වෙච්ච දෙයක්. ඊට පස්සේ අවසානයේ තමයි මේක ධර්ම විදියට පේන්නේ. එතකොට අපිට දැන් සමාජය මේක ටික බාර ගන්න ලේස්ති වෙලා තියෙනවා. මම එක පොඩි උදාහරණයක් කියනවා. මම මේ වෙන පැත්තකට කතාව ගෙනියන්න කැමති. මේක හැමෝම අහන ප්‍රශ්න වලට නිකන් සාමාන්‍ය උත්තරයක් නොදී මට කනගාටුවක් තියෙනවා. මීට කලින් අපිට මතකයි දියවැඩියාව කෙනෙක් මීට අවුරුදු 15කට 20කට වගේ කලින් නම් දියවැඩියාව කවුරු හරි හැදින්නයි කියලා ඒ කියන්නේ රුධිර පරීක්ෂණයකින් ඔප්පු වුණාම අපි ගාවට බෙහෙත් ගන්නේ නැහැනේ අඩාන්නේ. ඒ කියන්නේ තුඩු අරගෙන මම ෆාමසි ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක්. මම හොඳටම දන්නවා දැනට අවුරුදු 32ක පමණ මට අතීතයක් තියෙනවා. ඒකකොට මුලින් එන්නේ ඇත්තටම අපේ මේ මහත්තයාට දියවැඩියාව මගේ පුතාට දියවැඩියාව ඇවිල්ලා කියලා අඬාගෙන ෆාමසියට එන්නේ බොහොම කනගාටුයි. මොකද ඒක වුන් බාර ගන්න කැමති වුණේ නැහැ. ඒක මේ කනගාටුවට කාරණයක් විදියටයි ආවේ. එතකොට දැන් අපිට කනගාටුයි ඇත්තටම මිනිසුන්ට ඒක කොච්චරවත් ලොකු ප්‍රශ්නයක් විදියට නෙමෙයි දැන් එන්නේ.
මෙම රෝගී තත්ත්වයන් ඇඟට බාරගෙන ඒගොල්ලෝ මේකට ලේස්ති වෙලා වගේ දැන් ඉන්නේ. මේක මෙච්චර දරුණු තත්ත්වයක් තිබියදී දැන් එහෙම කෙනෙකුට දියවැඩියාව කියලා ගෙදර කෙනෙකුට ඒත්තු ගියත් දැනගත්තත් අපි ගාවට එන්නේ නැහැ. මේක මේ කනගාටුවකින් එන විදියක් පේන්නේ නැහැ. ඒක එක පැත්තකින් බැලුවාම ඒක අපිට තේරලා තියෙන්නේ නම් මේක සමාජගත වෙලා මේ රෝග රැල්ල දැන් සාමාන්‍යකරණය වෙලා. ඒක කනගාටුවට කරුණක්. මොකද මේකෙන් ගොඩ එන්න ඕන කියන හැඟීම තියෙන්න ඕන. මොකද මේක මේ සඳහා බෙහෙත් විශාල ප්‍රමාණයක් දැනට භාවිතා වෙනවා. එතකොට මේ සඳහා රෝහල් ඉදි වෙලා තියෙනවා. මේ යන ඔක්කොම යන ශේස්ත්‍රයම අපිට තේරලා තියෙනවා රටේ ජාතික ධනය නාස්ති වෙන වැඩපිළිවෙලක්. ඒ කියන්නේ මිනිසුන්ගේ කාර්යක්ෂමතාවය නැති වෙන වැඩපිළිවෙලක්. එහෙමනම් මේ ඕනෝන රෝග සම්බන්ධයෙන් අපේ සමාජය මීට වැඩිය දැනුවත් විය යුතුයි. මෙය ජයගත හැක මේවයින් අත්මිදී සතුටින් හිතිය හැකි කියන වාතාවරණයට සමාජය පැමිණිය යුතුයි. ඒකයි මම මේ සඳහා මේ රෝග සම්බන්ධයෙන් දක්වන මතය. දියවැඩියාව කියන්නේ බෝ නොවන රෝගයක් වුණත් වර්තමානයේ අපි ගත්තොත් සමාජයේ මිනිස්සු ඒ කියන්නේ වයස් භේදයකින් තොරව පොඩි අයගේ ඉඳන් ලොකු අය වෙනකන් මේ රෝගේ තියෙනවා. ගොඩක් මිනිස්සුන්ව ඉතා ශීඝ්‍රතාවයෙන් පිළිගන්නා රෝගයක් බවට දියවැඩියාව පත් වෙලා තියෙනවා. මේක මෙහෙම වෙන්න හේතුව කුමක් වෙන්න පුළුවන්ද? මේ මම කතා කරන්නේ දියවැඩියාව දෙවනි වර්ගයේ කියන්නේ type 2 diabetes. අපි බලමු පොඩි ළමයින්ට පවා දැන් අවුරුදු 12 දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ ඒකයි. ඇත්තටම වැඩිහිටි වයසේදී වැළඳිය යුතු රෝගයක් විදිහට අපි නම් කරපු type 2 diabetes දැන් වයස අවුරුදු 12 14 ළමයින්ට හැදෙන්න පටන්ගෙන තියෙන එක. ඒකට ප්‍රධානම හේතුව අපි දැන් හොයාගෙන තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව වේල් 3ට අමතරව තව 18 වතාවක් විතර කාපු එක. ඒ කියන්නේ මේ කොයි වෙලෙත් කෑම ලබා දීම නිසා ඉන්සියුලින් නිතර නිදහස් වුණා. ඉන්සියුලින් රෙසිස්ටන්ස් එකකට මේ නිසා මග පෑදෙනවා. ඕකනේ අපි කතා කරන්නේ. එතකොට මෙම රෝගය වයස් භේදයකින් තොරව දැන් ප්‍රචාරය වෙන්න හේතුව ඒකයි. නමුත් වැඩිහිටි වයසේදී තවමත් වැඩිහිටි වයසේ අයට හැදෙන ගතිය වැඩි. පොඩි ළමයින්ට හැදෙන ගතිය අඩුයි. නමුත් පොඩි ළමයින්ට දැන් තේරලා තියෙනවා type 2 diabetes කියන එක පොඩි ළමයින්ට අවුරුදු 10 12 ළමයින්ට හැදෙන්න බලපාලා කියලා. ඒකම මේක පොඩ්ඩක් මම තවත් විග්‍රහ කරන්න කැමතියි. 1980 පස්සේ තමයි මේ ප්‍රශ්නේ අපිට ප්‍රශ්නයක් වුනේ. ලෝකෙට ප්‍රශ්නයක් වුනේ. කලින් මේ රෝගය තිබුණත් ඒක එච්චර ප්‍රශ්නයක් වුණේ නැහැ. දැන් තමයි මේක ප්‍රශ්නයක් වෙන්න පටන් ගත්තේ. එතකොට මේ කාල සීමාව 1980 පස්සේ මොකද්ද වෙච්ච විශේෂ වෙනස කියන එක අපි දැන් හොයාගන්නවා. මේ වෙනස තමයි බොහෝ වෙලාවට මේක අපි අතීතයට පොඩ්ඩක් ගියොත් දැන් අපේ සීයලා අත්තම්මලා බොහොම සරල ජීවන රටාවක් ගෙනිච්චි. අපි හොඳටම දන්නවා අපේ සීයලා කරපු වැඩ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ගෙදර වැඩ ගොඩාක් කරා. ඒ වැඩ කරලා වැදගත්ම කාරණයක් අපි අමතක කරා. මේකේ ගන්නම තියෙන පොයින්ට් එක තමයි සීයලා අත්තම්මලා සාමාන්‍යයෙන් 6ට විතර රෑ ආහාර වේලා අරගෙන හවස 6ට විතර ඊළඟ දවසේ උදේ නැගිටලා වතුර විදුරුවක් බීලා කුඹුරට හරි කොරටුවට හරි ගිහිල්ලා ඒ වයි වැඩ කටයුතු කරලා එතනින් අරන් එන එකක් ඇවිල්ලා හදාගෙන තමයි ඒගොල්ලෝ උදේ ආහාර විදියට ගත්තේ. නම් අද ඊට වැඩි වෙනස්. ඔබ දන්නව ඇති අද ළමයෙකුට ගෙදරක කෑමක් හොයාගන්න දැන් අපේ සීයලට පැය දෙකක් විතර ගියා නැගිටලා ওই වැඩ කටයුත්ත කරගන්න. නමුත් දැන් අද කාලේ ළමයෙකුට නැත්නම් අද කාලේ ගෙදරක තියෙන පහසුකම් එක්ක විනාඩි දෙකක් යන්නේ නැහැ ලෝකේ තියෙන ඕනම ආහාරයක් කන්න පුළුවන්. ඒ තමයි මේ සීතකරණය. සීතකරණයේ ඕන තරම් ආහාර තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම එදා අපේ සීයලට වැඩිය දැන් තියෙන ළමයෙකුට මොනවද වෙනස උනේ? අපි මේ එක එක වෙනස්කම් කිව්වට සැබෑ වෙනස අපි අඳුනගෙන තියෙනවා. අපේ ආයතනයෙන් සහ වෙනත් මෙවැනි ආයතන වලින් ප්‍රධානම හේතුව වේල් 3ට අමතරව තව 18 වතාවක් පමණ විවිධ රස කැවිලි විවිධ ආහාර කෑමේ හේතුව. අපේ සීයලා අත්තම්මලා පැය 14ක පමණ හොඳ ෆාස්ටින් එකක් හිටියා. නමුත් දැන් ඉන්න ළමයි කවුරුවත් වැඩිහිටියෝවත් කවුරුවත් දැන් ඉන්න කිසිම කෙනෙක් පැය 14ක තියා පැය 4කවත් ෆාස්ටින් එකක් ඉන්නවා කියලා මම හිතන්නේ. ඒ නිසා තමයි තියෙන්නේ මේ ප්‍රශ්නේ මේ තරම්ම
උග්‍ර වෙලා තියෙන්නේ. දියවැඩියාව රෝගය සඳහා අපි දන්නවා විශාල වශයෙන් ඖෂධ තියෙනවා. මෙට්ෆෝමින්, ග්ලික්ලොසයිඩ් මේ වගේ ඖෂධ ගොඩක් තියෙනවා. මේ ඖෂධ ලබා ගැනීම මගින් මේ රෝගය යම් පාලනයක් සිදු කරගන්න අපිට පුළුවන්ද? එහෙම නැත්නම් මේ ඖෂධ වලින් ඇතිවෙන බලපෑම කුමක්ද? හොඳයි තිරිනි. දැන් ඇත්තටම ওই ප්‍රශ්නය මේ දැනට බටහිර ඖෂධ පිළිබඳව ඇහුවේ. දැන් බටහිර ඖෂධ ඇත්තටම මේ සඳහා වැඩ කරනවද කියන එක. මොකද අපි පොතක් අපිට ලියලා එන විදිහ අපි බලමු මුලින්ම type 2 diabetic කියලා diagnose කරාට පස්සේ කියන රෝගය විනිශ්චය කරනවා type 2 diabetic කියලා. ඒ කියන්නේ දෙවෙනි වර්ගයේ දියවැඩියාව. දෙවෙනි වර්ගයේ දියවැඩියාව කියන්නේ අපි අහලා තියෙනවා, අපි දන්නවා. ඒක රෝග පිළිගන්න තියෙනවා insulin resistance එක. එතකොට අපි බලන්න ඕන මේ insulin resistance කියන தත්වයට මේ කියන බෙහෙත් වැඩ කරනවද කියලා. මේ බෙහෙත් ඇත්තටම මේ සඳහා දායක වෙනවද කියලා. metformin, glycoside අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. pioglitazone ගොඩාක් දැන් එක දිගටම බෙහෙත් 10ක් 12ක් විතර ඇවිල්ලා තියෙනවා. අලුතෙන්ම ආපු බෙහෙතුත් තියෙනවා. ඒවයින් වෙන කාරණාක් තියෙනවා. ඔය ඔක්කොම එකට කැටි කරලා ගත්තොත් මට පේන විදිහට නම් ඉන්සුලින් රෙසිස්ටන්ස් කියන රෝග මූලයට නම් මේක බෙහෙතක්වත් නැහැ. මෙට්ෆෝමින් එක ටිකක් විතර කිට්ටුවෙන් යනවා. නමුත් ඒකත් හරියාකාර ස්වභාවික ක්‍රියාවලියකින් මේක මැඩපවත්වන්න පුළුවන්. මේක නිට්ටාවට සුව කළ හැකි තත්ත්වයක් තියාගෙන කනගාටුවට කරුණු නම් බෙහෙත් පස්සෙම හඹාගෙන යන එක. එතකොට බෙහෙත් වලින් දැන් ඔබ අසූ ප්‍රශ්නේ ඇත්තටම බෙහෙත් වලින් අඩු වෙනව නේද කියන වගේ දෙයක් නේ. බෙහෙත් වලින් අඩු වෙනවා. ඒ කියන්නේ ලේ වල තියෙන සුගර් අඩු වෙනවා. නමුත් දියවැඩියාව කියන රෝගය නම් අඩු වෙන්නේ නැහැ. රෝගය වැඩි වෙනවා, සීනි නම් අඩු වෙනවා. ඕකනේ අපිට කියන්න තියෙන්නේ. එතකොට සීනි අඩු වුණාම අපි හරි සතුටුයි. ඔබට මම නිකන් උදාහරණයක් විදිහට ගන්නම්. සාමාන්‍යයෙන් අපි හිතමු කවුරු හරි දියවැඩියාව වැඩිලා ගියාම එක බෙහෙතක් දීලා කියනවා හොඳයි බලන්න තව සති දෙකකින් විතර එන්න බෙහෙත බිව්වාම අඩු වෙනවා. නමුත් මාස 3ක් විතර යනකොට තව බෙහෙතක් එකතු වෙනවා. ඒකත් ටික දවසක් යනකොට අපි දන්නවා හොඳටම ඒකත් හරියන පාඩක් නැහැ. ඊට පස්සේ බෙහෙත් 3කට විතර යනවා. ඊට පස්සේ වැඩේ ටිකක් සංකීර්ණයි. තව මේ අමතරව කොලෙස්ටරෝල් බෙහෙතක් එහෙම එකතු වෙනවා මේකට. ওই විදිහට එකතු වෙවි ගිහිල්ලා තව මේ බෙහෙත් ගැනීම නිසාම බොහෝ වෙලාවට වෙන අතපය කැක්කුම්, හන්දි අමාරු ওই වගේ දේවලුත් ඇති වෙනවා. ඕවා ඇතුණාම තවත් බෙහෙත් දෙක තුනක් එකතු වෙනවා. අපි මේ සාමාන්‍ය යන විදිය මම මේ කියන්නේ බෙහෙත් වල රටාව. ඒ කියන්නේ අපි පටන් ගත්තේ පොඩි දෙයකින්. නමුත් මේක රෝගේ ඇත්තටම රෝගේ අවශ්‍ය කරන රෝග මූලයට ප්‍රතිකාර ලැබුණා නම් මේ වෙන්න විදියක් නැහැනේ. ඊට පස්සේ ওই විදිහට පියවරෙන් පියවර ගිහිල්ලා අපි දන්නවා මේ රෝගියට ප්‍රෙෂර් කියන තත්ත්වයක් ඇති වෙනවා. ඒ කියන්නේ හයිපර්ටෙන්ෂන් ඇති වෙනවා. ওই වගේ ඇවිල්ලා මේ තත්ත්වය උස්සන්න වෙනවා. තවත් ටිකක් දුරට ওই විදිහට බෙහෙත් ගත්තට පස්සේ අවුරුදු 8ක් 10ක් විතර තව නරකම දෙයක් තමයි කිඩ්නි ඩිසීස් වලට යන්නේ. ඒ කියන්නේ වකුගඩු රෝග, නිදන්ගත වකුගඩු රෝගයකට ඊයෝටින් උකට බෙහෙත් දෙන්න වෙනවා. තව ওই වගේ ප්‍රමාණයක් නෙවෙයි ඊට වඩා ගොඩාක් ප්‍රමාණයක්. ඒක ඇත්තටම හරිම කරදරකාරී වැඩක්. දිගින් දිගට රෝගය උස්සන්න උනා. එතකොට අපි මේ බෙහෙත් වලින් අවසාන වශයෙන් අපි තේරුම් ගත යුතු එකම කාරණයක් තියෙනවා. ඒක තමයි බෙහෙත රෝග නිදානයට රෝගයට අවශ්‍ය කරන දේ නෙමෙයි උනේ සීනි අඩු කර එක පමණයි කියලා. ඇත්තම කියනවා නම් මම පොඩි උදාහරණයක් ගන්නම්. මේක මම අර ජීසන් ෆන් කියන වෛද්‍යවරයාගේ පොතෙන් මීට කලින් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් දකින්න ඇති. ඒකේ අපි කියන්නේ හරියට ඔව් කියනවා සාලේ තියෙන කුණු නිකන් ඇඳන් යටට කුස්සියේ මේසයට හැංගුවා වගේ වැඩක් මේ කරන්නේ සීනි ලේවල තියෙන සීනි වලට බෙහෙත් දීම කියලා. බෙහෙත් දීලා කරන්නේ අවශ්‍ය දේ නෙමෙයි, නියමම ප්‍රතිකාරය නෙමෙයි, මේ බෙහෙත් වලින් සීනි හංගන. ඒ කියන්නේ අපි පරීක්ෂණය කරාම එතන පරීක්ෂණේ අඩුවෙන් පෙන්නනවා. ඒ කියන්නේ ටෙස්ට් එක අපි දිනුවා සීනි අඩු වුණා අපිට සතුටුයි. නමුත් මේවා අනිත් අවයවවල අනිත් ස්ථානවල අනවශ්‍ය විදියට තැන්පත් කිරීම නිසා රෝගය එන්න දිනින් දින දියවැඩියාව කියන රෝගය නම් උත්සන්න වෙනවා. අපිට හැබැයි ඔය කියන කතාව අපේ උදාහරණ අපි කරන දත්තයන් අනුසාරයෙන් බැලුවහම අපිට ඒක ඉතාමත්ම පැහැදිලි වෙලා තියෙන ඉතාමත්ම නිවැරදි කරගෙන තියෙනවා අපි හේතුව විදියට
දියවැඩියාව සඳහා ගන්න බෙහෙත් වලිනුත් මේක පාලනයක් කියන දෙයක් මිසක් රෝග නිදානය සඳහා අවශ්‍ය රෝග නිට්ටාවට සුව කිරීම සඳහා අවශ්‍ය කරන පසුබිම කිසිසේත් සකස් වෙන්නේ නැහැ කියන එක. ඒ සඳහා ක්‍රමවේදයක් අපි මේකේ කියලා තියෙනවා. සමහර විට ඔබ ඒ ප්‍රශ්න මට යොමු කරයි. මම ඉදිරියේදී වුණොත් ඒ සඳහා පිළිතුරු දෙන්නම්. මේ සඳහා සරල ස්වභාවික ක්‍රමවේදය මොකක්ද කියන්නේ? දැන් ඔබ කියන විදිහට type 2 diabetic වලට රෝග මූලය වෙන්නේ insulin resistance. insulin resistance වලට මේ තියෙන දැනට පවතින ඖෂධ වලින් බලපෑමක් වෙන්නේ නැත්නම් ඒ රෝග මූලය සඳහා ඔබ ආයතනය විසින් යෝජනා කරනු ලබන ක්‍රමවේදය කුමක්ද? ඔව් තිරි මේ ඇත්තටම මේක තමයි අපි අවසානයේ මේ කිය යුතුම කාරණයට දැන් ආවේ. ඉන්සුලින් රෙසිස්ටන්ස් එකට ඉංග්‍රීසි බෙහෙත්, ඒ කියන්නේ බටහිර බෙහෙත් හෝ වෙනත් ඖෂධ මම දන්න විදිහට කිසිම දෙයක් නැහැ. ඒක තව ඉන්සුලින් රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා මිසක් අඩු කරන ක්‍රමවේදයක් නෙමෙයි. එහෙමනම් ඔබ අහන්නේ මගෙන් ඉන්සුලින් රෙසිස්ටන්ස් එක සඳහා අපායතනය. ඇත්තටම අපායතනය කියනකටත් වඩා මම කැමති අපි වැනි ආයතන පිටරට ගොඩක් තියෙනවා. වෙනත් රටවල් වල විශාල වශයෙන් භාවිතා වෙනවා. අපි දන්න විදිහට අපි හොයලා බැලුව විදිහට අපායතනයේ කරගෙන යන වැඩපිළිවෙල නම් ඉන්සුලින් රෙසිස්ටන්ස් එකක් තියෙනවා නම් අපි මුලින්ම තේරුම් ගන්න ඕන අපි දෙන සීනි අඩුවෙන් දෙන්න ඕන කියන. එතකොට අපි ගන්න එක concept එකක් තමයි put less sugar in. sugar දෙන එක අඩු කරන එක. ඒකයි අපි කියන්නේ අපි යෝජනා කරන්නේ ketogenic diet එකකට යන්න කියලා. ඒ එකම අපි දන්නවා සෛලවල රෙසිස්ටන්ස් එකක් ඇති වුණා. සෛල ලේස්ති නැතිනම් බාර ගන්න sugar අපි අනිවාර්යයෙන්ම ඊළඟට ඒකට හේතුව මොකක්ද කියලා හොයන්න බෑ. ඒ කියන්නේ ඒකට හේතුව නම් සෛල පිරීලා තියෙන්නේ sugar වලින්. sugar තියෙනවා නම් පිරීලා එයා ලේස්ති නැහැ අලුතෙන් බාර ගන්න. ඒක තමයි අපි ඉන්සුලින් රෙසිස්ටන්ස් එක කියන්නේ. එහෙනම් ඒකට පිළියමක් විදියට intermittent fasting. තව විදිහෙන් කියනවා put less sugar in, burn off remaining sugar. වැඩිපුර තියෙන sugar burn off කරලා දාන්න. දිය කරලා හරින්න. එහෙමනම් ketogenic diet එක සහ intermittent fasting කියන එක තමයි මේ සඳහා ස්වභාවික ක්‍රමවේදය. මේක තමයි ස්වභාවික සරල ක්‍රමවේදය. මේක ඉදිරියේ ලෝකයේ මේක පිළි අරගෙන මේක ප්‍රචාරය වෙයි. ඔබ වැනි අය මේ සඳහා කැප වෙන්න. මේ පණිවිඩය අපි හරියට ගෙනිච්චොත් ලෝක පුරා දියවැඩියාව කියන රෝගය ඉදිරියේදී සම්පූර්ණයෙන්ම අතුගාලා දාගන්න අපිට හැකි වෙනවා. මේ පැහැදිලි කිරීමේදී ඔබ පැවසූ දෙයක් තමයි intermittent fasting සහ ketogenic diet එක. අපි කැමති මේ දෙක ගැන සවිස්තරාත්මකව දැනගන්න. හොඳයි ඉතින් දැන් අපි ketogenic diet එකයි intermittent fasting කියන එකයි සවිස්තරාත්මකව කියන්න කැමතියි. ඒකම අපේ වීඩියෝ channels බලන්න DRC කලුතර කියන එක. මොකද අපි ඒවයි යම් අවස්ථාවල මේව සටහන් කරලා තියෙනවා. නමුත් මේක ඇත්තටම තාම ජනතාව අතරට ගිහිල්ලා නැහැ. මිනිසුන් දන්නේ නැහැ. මෙච්චර ස්වභාවික සරල ක්‍රමවේදයක් තියෙන විදිය දන්නේ නැහැ. ඒ නිසා මුලින්ම මම කියන්නම් ketogenic diet කියන්නේ වෙන මුකුත් නෙවෙයි. ඒක තමයි කාබෝහයිඩ්‍රේට් අඩු මේදය වැඩියෙන් ගන්න ප්‍රෝටීන සාමාන්‍ය ප්‍රමාණයක් ගන්න ආහාර වේග. අපි තව පොඩ්ඩක් විස්තර කරගමුකෝ. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් කියන්නේ සීනි කාබෝහයිඩ්‍රේට් ගණයට වැටෙනවා. ඔක්කොම පිටි වර්ග. ඒවා පුළුවන් තරම් අඩු වෙන්න ඕන. එතකොට හොඳ මේදය කියන්නේ හොඳ මේදය ගන්න ඕන. මේදය bad oils නෙවෙයි good oils කියන්නේ. ඒව ගන්න ඕන තෙල් විදියට. ඊට පස්සේ ප්‍රෝටීන සාමාන්‍ය ප්‍රමාණය. කොහොම ශ්‍රී ලංකාවේ අය ප්‍රෝටීන සාමාන්‍ය ප්‍රමාණයක් තමයි ආහාරයට ගත්තේ. නමුත් පිෂ්ඨය කියන්නේ කාබෝහයිඩ්‍රේට් සීනි වගේ ඒවා නම් වැඩිපුර ගත්තා. ඒව දැන් අපේ ක්‍රියාකාරකමත් අඩු නිසා සම්පූර්ණයෙන් මේව ගොඩාක් දුරට අඩු වෙන එකත් මේදේ වැඩි වෙන එකත් ප්‍රෝටීන සාමාන්‍ය ප්‍රමාණයක් කියන එකක් තමයි ketogenic diet කියලා කියන්නේ. ඊට පස්සේ intermittent fasting ගැන මම ලොකු විග්‍රහයක් කරන්න මෙතෙන්දී බලාපොරොත්තු වුණත් මම සාමාන්‍යයෙන් කියන්නම් මේ කියන්නේ වැඩි දිනක් අපි එක දිනක් ගමුකෝ. දිනක් තුල ඒ කියන්නේ අඩු වේලාවක් निराहाරව වැඩි වේලාවක් निराहाරව ඉඳලා අඩු කාල පරාසයක් තුල තමන්ගේ ආහාර ගන්න කියලා.
උදාහරණයක් විදිහට පැය 10ක් ඇතුළත තමන්ගේ වේල් තුන ගත්තොත් පැය 14ක් නිරාහාරව ඉන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් මම යෝජනා කරන තරුණ සාමාන්‍ය ළමයින්ට උනත් කළ හැකි දෙයක්. මොකද ඉස්සර අපිට මතකයි අපේ පොඩි කාලේ එහෙම කාලයක් තිබුණා. අම්මලා අපිට සාමාන්‍යයෙන් කවල පොවල 6 විතර වෙනකොට ඉවරයි. අපිට ඒ දවස්වල ටීවී තිබුණේ නැහැ. ඒකම ෆෝන් වගේ දේවල් තිබුණේ නැහැ. අපිට වෙන ක්‍රියාකාරකමක් තිබුණේ නැහැ. පොතක් පතක් ඕනනම් පොඩ්ඩක් වෙලා බලලා අපි නිදියගෙන ඊළඟ දවසේ උදේ නැගිටිනවා. නැගිටලා අපි කෑම වෙලා දැන් වගේ දේශීය හොයාගන්න බෑ. මාංශ වෙලා හොයාගත්තට පස්සේ සාමාන්‍යයෙන් පැය 14ක විතර ෆාස්ටින් එකක් නොදැනුවත්වම අපි හිටියා. ඒ අපේ කාලේ. නමුත් අද කාලේ ඊට වැඩි සම්පූර්ණයෙන්ම වෙනස්නේ. එතකොට මම ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් එක විදිහට යෝජනා කරන්නේ මුලින්ම ඔබ පුරුදු වෙන්න පොඩ්ඩක් විතර පැය 12ක විතර ෆාස්ටින් එකක් යන්න. ඒ ෆාස්ටින් කියන්නේ ෆාස්ටින්මයි වෙන කිසිම ආහාරයක් ඒ ඇතුලේ ගන්න බෑ. සමහර වෙලාවල් වලට අපි හිතමු මෙහෙම ෆාස්ටින් එකක් ඇතුළත යම් පොඩි දෙයක් හරි කන්නත් එපා. කන වෙලාව හොඳට අපි කන්න කියපු වෙලාවේ නොකා තත්ත්වයෙන් උසස් ගුණාත්මක ආහාර නොගෙන දුර්වල ආහාර වෙලක් ගන්නත් එපා. ඒ කියන්නේ අපි කියන මේක අපි පැහැදිලි කරන්නේ ඔබගේ ෆාස්ටින් එකක් ක්ලාසික් වෙන්න ඕන, ඊටින් වින්ඩෝ එකක් ක්ලාසික් වෙන්න ඕන. ඒ දෙක හරියාකාරව කරන්න කියලා අපි කියන්නේ. එතකොට මම තව විදියක් කියන්නම්. ගොඩක් දෙනා කරන විදිය වඩා සුදුසු විදිය වැඩිහිටියයට ගොඩාක්ම හොඳයි. පැය 8ක් තිස්සේ තමන් කැමති ආහාර අරගෙන, ඒ කියන්නේ කීටෝජෙනික් ඩයට් එක නම් වඩා හොඳයි. පැය 8ක් තිස්සේ තමන් කැමති ආහාර ගන්න. පැය 16ක් වතුර විතරයි. ඒ කියන්නේ පැය 16ක් ඇතුළත කිසිම දෙයක් ගන්නෙ නැහැ. වතුර විතරයි ගන්න ඕන. අන්න ඒක තමයි එක ක්‍රමයක්. තව ක්‍රමයක් මම කියන්නම්. පැය 6ක් තිස්සේ ඔබ කැමති ආහාර අරගෙන පැය 18ක් නිරාහාරව ඉන්න එක. මේ එක එක නිරාහාරව ඉන්න තරමට ඇඟේ වෙනස්කම් ගොඩාක් වෙනවා. පැය 17කට වැඩිය නිරාහාරව සිටියොත් ඔබ පුදුම වෙයි. සමහර විට පහලත් ඇති අපේ growth hormone එක ස්ටිමියුලේට් කරගන්න පුළුවන්. ග්ලූටෝතයන් වගේ රසායනිකයන් නිදහස් කරගන්න පුළුවන්. ඇන්ටි ඒජින් ඇක්ෂන් එකක් දෙන ක්‍රමය වෙන්නේ පැය 17කට එහා ෆාස්ටින් හිටියොත්. මේක ඉතා සරල ක්‍රමවේදයක්. මේ විදිහට ඇත්තටම ඇන්ටි ඒජින් ඇක්ෂන් එකක් ගන්න පුළුවන් නම් මේක ස්වභාවිකයි. එතකොට ඒකට යන්න පුළුවන්. තව කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් දියවැඩියාව වැනි රෝගයකින් අත් මිදෙන්න. හැබැයි මේ කියන ක්‍රම වෛද්‍යවරුන් සමග කළ යුතු වැඩ. පරීක්ෂණ මත හා වෛද්‍යවරුන් සමගයි කළ යුත්තේ. ඔවුන්ට දියවැඩියාවෙන් අත් මිදෙන්න ඕන නම් දැනට යෝජනා කරන්නේ සතියකට දවස් 3ක්වත් පැය 24ක ෆාස්ටින් එකක් යන්න කියලා. මම මේ කියන කතාව ටිකක් බැරෑරුම් වෛද්‍යවරුන් සමගයි මේක කරන්න ඕන. ආවට කියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම දියවැඩියාවෙන් අත් මිදෙන්න පුළුවන්. ඒකම අර විදියට අපි මුල් කාලේ යම්කිසි ෆාස්ටින් එකකට පුරුදු වෙලා හිටියොත් මේක හැමදාම කළ යුතු වැඩකුත් නෙමෙයි. යම්කිසි මට්ටමකට තමන්ගේ ඇඟේ බර ස්ථූලභාවය අඩු කරගෙන යම්කිසි සරල ක්‍රමවේදයකට පොඩි කාලේ ඉඳලම මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් කියන එකට පුරුදු වුණොත් මේක ලයිෆ් ස්ටයිල් එකක් වෙනවා. ඒ කියන්නේ ජීවිතයේ ගොඩ ගන්න හොඳම ඖෂධයක් වෙනවා. එතකොට මේකට පුරුදු වෙන්න පුළුවන්. ඒ එක්කම අපි ගන්නවා පිළිකා වැනි ලොකු වැඩ කරගන්න ඕන නම් ඔබ පුදුම වෙයි. දැන් රිසර්ච් කෙරලා තියෙන්නේ. ඒ රිසර්ච් හරහා දැන් ඔප්පු වේගෙන යනවා. දවස් පැය 72ක ෆාස්ටින් එකේ ඉන්නවනම් ඒ කියන්නේ පිළිකා සෛල නිරාහාරව තියන්න පුළුවන්. අපි නිරාහාරව ඉන්න ගමන් පිළිකා සෛලත් නිරාහාර වෙනවා. ඒ එක්කම ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඇලී හිටිනවා. පිළිකාව සුව කරන්න පුළුවන් කියන පිළිකාව නැවතත් එයාට වර්ධනය වීමට නොහැකි කියන තත්වයකට යන්න පුළුවන් වෙනවා. එතකොට මේක ලොකු දෙයක්. ඇත්තට මේවා අපි කතා කරාට මේවා හැබැයි වෛද්‍යවරුන් සමග වෛද්‍ය පරීක්ෂණ මත පදනම් කරගෙන බොහෝම සාර්ථක විදිහට කරගෙන යන්න ඕන වැඩ පිළිවෙලක්. ඒක මම නැවතත් කියනවා. නමුත් සාමාන්‍ය ෆාස්ටින් එකට නම් ඔබට ඕන වෙලාවක ඔබගේ ගෙදර කෙනෙකුට ඕන වෙලාවක ඉන්න පුළුවන්. මේකෙන් හැබැයි ඉදිරියේදී ඔබට රෝග නැහැ. නමුත් රෝග වලින් අත් මිදෙන්න අවශ්‍ය අඩිතාලම සකස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ රෝග වලින් අත් මිදීමට අවශ්‍ය ශරීරයේ අවශ්‍ය කරන තත්ත්වයන් ඇති කරගන්න තියෙන හොඳම ක්‍රමය විදිහට ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් සහ කීටෝජෙනික් ඩයට් කියන එක අපි යෝජනා කරනවා. ඒක මීටත් වඩා සවිස්තරව තව ගොඩාක් කරුණු
සහිතව දැනගන්න ඔබට හැකියාව ලැබේවි. අපි තව ඉදිරියේදී මෙන්න මේ වීඩියෝ කරලා ජනතාව අතරට මේක ගෙනියන්න උත්සාහ කරමු. දැන් මේ ක්‍රමවේදය යන්නේ ෆාස්ටිං එකක් එක්ක. එතකොට අපි දන්නවා දැන් වර්තමානයේ සමාජයේ ඉන්න ගොඩක් අයට ગેස්ට්‍රයිටිස් තියෙනවා. මේ ગેස්ට්‍රයිටිස් තියෙන කෙනෙක්ට ෆාස්ටිං කරන්න බෑ. ෆාස්ටිං කරොත් ગેස්ට්‍රයිටිස් වැඩි වෙනවා කියලා තමයි මතය තියෙන්නේ. මේ ગેස්ට්‍රයිටිස් තියෙන කෙනෙකුට ෆාස්ටිං එක මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක බලපාන්නේ කොහොමද? ඔව් දිනේ ඇත්තටම ගොඩක් දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක් මේක. ગેස්ට්‍රයිටිස් තියෙන තත්ත්වයන් ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක තදින් බලපානව නේද කියලා. ඇත්තටම ඔබ ඊට කලින් ඔය ප්‍රශ්නේ අහන්න කලින් මට යම් ඉඟියක් දුන්නා. අද ગેස්ට්‍රයිටිස් වෙනකට වඩා වැඩි නේද කියලා. ඔබගෙන් මම තව ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඇත්තට මේ ප්‍රශ්නේ ඇයි එහෙනම් වැඩි වෙන්න හේතුව? වැඩි වෙන්න හේතුව විදිහට මෙච්චර කල් කවුරු කොහොම මොනවා කිව්වත් ප්‍රධාන හේතුව වේල් තුනට අමතරව 18 වතාවක් ආපු එක. 18 වතාවක් ෂුගර් දීපු එක. පැණි රස කාපු එක. විවිධ බලතුරු වර්ග කාපු එක. මොකද එක පොඩි අවස්ථාවක් දුන්නේ නැහැ ආමාශයට තමන්ගේ පාඩුවේ ඉන්න. මම මේ කියන කතාව අමුතු කතාවක් නේ. අපි මෙච්චර කාලෙ ඉගෙන ගත්තේ අපි දන්නේ ආමාශයේ කෑමක් තියෙනවා නම් ગેස්ට්‍රයිටිස් හැදෙන්නේ. නමුත් දැන් ලෝකේ හොයාගෙන ඉවරයි කනගාටුවට තාවම මේක සමාජගත වෙලා නැති එකයි ප්‍රධාන හේතුව ગેස්ට්‍රයිටිස් හැදෙන්න ප්‍රධාන හේතුව නිතර කන එක ආමාශයේ නිතරම පිරලා තියෙන එක. මොකද හොඳ බැක්ටීරියාව අඩු කරන්නත් නරක බැක්ටීරියාව වැඩි කරන්නත් ප්‍රධාන හේතුවක් වෙනවා ආහාර. විශේෂයෙන් ෂුගර් ඒවා. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර. මේ ආහාර ආමාශයේ තිබුණොත් ඒක හොඳ තෝතැන්නක් වෙනවා නරක බැක්ටීරියාව වර්ධනය වෙන්න. මේක බැලන්ස් කරන එක තමයි වැදගත්ම දේ. එහෙමනම් මේ සඳහා ඉතාමත්ම හොඳ දේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං. හැබැයි ඔබ මේක කරන්න කලින් ඔය කතාව හිතනවා. හැබැයි කර කවුරුවත් කියන්නේ නැහැ ગેස්ට්‍රයිටිස් වැඩි උනායි කියලා. ગેස්ට්‍රයිටිස් හොඳ උනායි කියන එක තමයි අපි මෙච්චර කාලෙ ඇහුවේ. අපි මේ ආයතනයේ කරපු හැම රෝගියෙක්ම කියපු එක තමයි අපිට ගෑස්ට්‍රයිටිස් තිබුණා, උගුරට එන ගති තිබුණා, හරිම අපහසුතාවයකින් හිටියේ, කොයි වෙලෙත් බඩ පුරවලා දාපු ගති තිබුණා, කෑම කෑව ගමන් අපිට උගුරට එනවා, මේ බඩ දැවිල්ල තිබුණා. ගොඩාක් දේවල්. ඒ විතරක් නෙමෙයි විශාල වශයෙන් කරදරකාරී විදියටම ગેස්ට්‍රයිටිස් තිබිච්ච අය මේ සම්පූර්ණයෙන්ම සුවපත් වෙන්න අනිතාල වැටුනේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක. ඒක අපි කරපු රෝගීන් සමග කරපු ඒවයි අපිට අත්දැකීම් තියෙනවා. ඒකම ලෝකයක් මේක දැන් පිළි අරගෙන ඉවරයි. ඒ පැත්තෙනුත් ඒක හරි. ඔබට මම යෝජනා කරන්නේ මේක අහගෙන ඉන්න සියලු දෙනාට යෝජනා කරන්නේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං සිටියොත් ગેස්ට්‍රයිටිස් හැදෙයිද කියලා හිත ඉන්නේ නැතුව දවස් 3-4ක් කරලා බලන්න. එතකොට ඔබ මං කිව්ව දේ ඇත්තද බොරුද කියලා හොයාගන්න පුළුවන්. මෙතෙක් වෙලා අපි මේ කතා කරපු කරුණු සැලකීමේදී මට දැනෙන දෙයක් තමයි ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියන්නේ කාර්යබහුල ජීවන රටාවක් තියෙන වර්තමාන සමාජයට ඉතාමත් ගැළපෙන ක්‍රමවේදයක්. නමුත් මේ ක්‍රමවේදය ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියන සංකල්පය තරම් සමාජගත වෙලා තියෙන බවක් දක්නට ලැබෙන්නේ නැහැ. සමාජය තුළ මේ ක්‍රමවේදය ප්‍රචලිත නොවීමට හේතුව කුමක්ද? හොඳයි. මෙම වැඩපිළිවෙල මේ කියන ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියන සරල ක්‍රමවේදය ලෝකෙ ප්‍රචලිත නොවෙන්න ප්‍රධාන හේතුව මේ පිටිපස්සේ රුපියල් සත නැහැ. ඩොලර් නැහැ. ඒ කියන්නේ තව ඉතින් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේක දැන් අපි යම්කිසි බෙහෙතක් මේ රෝග වෙනුවෙන් හොයාගත්තා නම් ඒ බෙහෙත නිෂ්පාදනය කරපු සමාගම ඒ බෙහෙත ලෙඩා හරින අය ඒක සඳහා ප්‍රොමෝෂන් කරන අය ඒක විකුණන්න දායක වෙන සියලුම දෙනාට මේකෙන් මේක පිටිපස්සේ කියන්නේ මේ බෙහෙත පිටිපස්සේ ලොකු ආදායමක් වෙන මාර්ගයක් තියෙනවා. එම නිසා මේක සඳහා හොඳ ප්‍රචාරක දැන්වීම ප්‍රචාර කරන ක්‍රමවේදයක් සකස් වෙනවා. නමුත් අපි මේ කියන ක්‍රමය පිටිපස්සේ රුපියල් 7 නැති නිසාම මේක ප්‍රචාරය වෙන්නේ නැහැ. ඒකයි දැනට තියෙන දේ. නැතුව මේ කියන ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එකයි කිටෝජෙනික් ඩයට් එකේ තියෙන අඩුපාඩුවක් නම් නෙමෙයි. මේක මුළු ලොවක් සුවපත් කරන්න පුළුවන් මහෞෂධයක් කියන එක නම් අපි තරයේම කියනවා. අපි දන්නවා වර්තමානයේ භාවිතා කරන ගොඩක් ට්‍රීට්මන්ට්ස් වලදී සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා.
මේ අපි දැන් කතා කරන ඉන්ටර්මිනන්ට් ෆාස්ටිං කියන ට්‍රීට්මන්ට් එකත් එක්කත් සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවද? හොඳයි. මේකේ සයිඩ් ඉෆෙක්ට්ස් ගැන කතා කරනකොට වැඩි සයිඩ් ඉෆෙක්ට්ස් නෙමෙයි අතට තියෙන සයිඩ් බෙනිෆිට්ස්. ඒකයි මේක පුදුම සහගත. මේක පුදුමාකාර මේ ට්‍රීට්මන්ට් එකක්. අපි උදාහරණයක් විදිහට කෙනෙකුගේ ස්ථූලභාවය අඩු කරන්න මේ කියන ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එකයි කිටෝජෙනික් ඩයට් එකයි දුන්නා නම් එයාට දියවැඩියාව තිබුණා දියවැඩියාවත් හොඳ වෙනවා. එයාට මිග්‍රේන් තිබුණා මිග්‍රේනුත් හොඳ වෙනවා. එයාට PCOS polycystic ovarian syndrome එක තිබුණා ඒකත් හොඳ වෙලා යනවා. එතකොට ওই විදිහට විශාල ප්‍රමාණයක් කියන්නේ ප්‍රෙෂර් එක, කොලෙස්ටරෝල් ඒ සියල්ලම හොඳ වෙනවා. එතකොට අපි කතා කරන්නේ සයිඩ් ඉෆෙක්ට්ස් නෙමෙයි සයිඩ් බෙනිෆිට්ස්. සයිඩ් බෙනිෆිට්ස් තියෙන බෙහෙතක් මම මීට කලින් නම් දන්නේ නැහැ. මොකද හැම බෙහෙතකින්ම සයිඩ් ඉෆෙක්ට්ස් තමයි තියෙන්නේ. අපි හොඳ ආකාරවම දන්නවා අතුරු ආබාධ සියලුම බෙහෙත් වලින් තියෙනවා. ඒ උදාහරණයක් විදිහට අපි එපොලිටසෝන් ගමු. එපොලිටසෝන් වලදී කෙරෙන්නේ මුත්‍ර ඒ කියන්නේ මේක අපි හොඳ ඩ්‍රග් එකක් කියලා හිතුවා. මුළු ලෝකෙම බලාගෙන හිටිය මේ ඩ්‍රග් එක එළියට එනකොට ඇත්තටම දියවැඩියාවට අවශ්‍ය කරන හොඳම පිළිතුරක් ලැබෙයි කියලා. නමුත් මේ පිළිතුර දැන් පාවිච්චි වෙනවා ලංකාවේ පාවිච්චි වෙනවා පිට රටවල මේ බෙහෙත පාවිච්චි වෙනවා. කොච්චර පාවිච්චි වුණත් මේකේ සයිඩ් ඉෆෙක්ට්ස් අඩුයි කියලා අපි හිතාගෙන හිටියට ප්‍රධාන සයිඩ් ඉෆෙක්ට් නොහිතපු සයිඩ් ඉෆෙක්ට්ස් එකක් ආවා. ඒ කියන්නේ මේක විශේෂයෙන් කාන්තා පාර්ශවයට දෙන්න අමාරුයි. මුත්‍රාසාද නැති වෙන්න පටන් ගත්තා. මේකට හේතුව මේක අපි බලාපොරොත්තු වුණේ මේකෙන් අපිට කරන්න ඕන කරලා තිබුණේ රීඇබ්සෝර්ප්ෂන් ග්ලූකෝස් වල රීඇබ්සෝර්ප්ෂන් එක කිඩ්නි වලදී රීඇබ්සෝර්ප්ෂන් නැවත උරා ගන්න එක නවත්තන එක. ඒ නිසා උරා ගන්න නැතුව පිට වෙලා යන්න කියලා අනගන්න එක. මේක කෙරීගෙන ගියා. නමුත් අවාසනාවකට මේකෙදී ලොකු සයිඩ් ඉෆෙක්ට් එකක් ආවා. ඒ කියන්නේ ලොකු අතුරු ආබාධයක් විදිහට මුත්‍රාමාරු වෙන්න පටන් ගත්තා. එතකොට මම මේ කිව්වේ එච්චර හොඳ බෙහෙතකටත් මේක බලපෑවු විදිහ. ඒක හොඳයි කියලා අපි හිතාගෙන හිටියා. නමුත් ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක ගැන කතා කරලා තින්නම් අපිට කතා කරන්න වෙන්නේ සයිඩ් ඉෆෙක්ට්ස් නෙමෙයි සයිඩ් බෙනිෆිට්ස්. එතකොට සයිඩ් ඉෆෙක්ට්ස් එකක් විදිහට පොඩ්ඩක් හරි එන්න පුළුවන්. දියවැඩියාව තියෙන රෝගියෙකුට මේක එක සැරේ ලොකු ෆාස්ටිං එකකට ගියොත් ඔහු අමාරු වෙන්න පුළුවන්. බෙහෙත් ගොඩාක් බීලා තියෙද්දි ෆාස්ටිං එකකුත් ගියොත් සමහර විට හයිපෝග්ලයිසීමික් තත්ත්වයට එන්න පුළුවන්. සීනි අඩු වෙන්න පුළුවන්. නමුත් මේවා අපි කියන්නේ ඒකයි වෛද්‍යවරුන් සමග පරීක්ෂණ කර කර ඒ කියන්නේ දියවැඩියාව පරීක්ෂා කර කර යම් කිසි මට්ටමකට ටික මේක හරියාකාර ක්‍රමවේදයකට ගන්න කියලා. එතකොට ඒක එකක්. තව විදිහකින් කියනවා නම් අපි මේක දැනට ලෝකය හොයාගෙන යනවා. බබාලා හම්බෙන්න ඉන්න අයට ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක කියන්නේ මව්වරුන්ට දෙන්නේ නැහැ. ඒක මව්වරුන්ට කියන්නේ නැහැ. ඒකම කුඩා ළමයින්ට අපි කියන්නේ නැහැ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක ලොකු ෆාස්ටිං වලට යන්න කියලා. මොකද ඒක ඇත්තට හොඳ ක්‍රමවේදයක් නෙමෙයි. ඒක ඒගොල්ලන්ට අනුමත නැහැ. නමුත් දැන් අලුතෙන් ස්ටඩීස් අපි බලලා අලුතෙන් කරන ඒවා බලලා තියෙනවා. වෙන එකක් තියා එතෙන්දි කියනවා උදාම ළමයින්ට සහ ගර්භණී කාලේදී පවා ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක යනවා නම් තියෙනවා බෙනිෆිට්ස් කියලා. නමුත් අපි ඒව කතා කරන්නේ නැහැ මේ අවස්ථාවේ. ඒක ලෝකයේ දැන් ඒ පැත්තට ඉලක්ක වෙලා තියෙනවා. ඒකෙන් ගන්න පුළුවන් ගොඩාක් දේවල් ගොඩාක් කරුණු කාරණා තියෙනවා මේක. නමුත් අපිට මේකෙදී ඔබගේ ප්‍රශ්නෙට පිළිතුරක් විදිහට නම් තියෙන්නේ කතා කරන්න කෙලින්මම කියන්න තියෙන්නේ සයිඩ් ඉෆෙක්ට්ස් තියෙන බෙහෙත් වලට අතුරු ආබාධ තියෙන බෙහෙත් වලට ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියන්නේ ඊට හාත්පසින්ම වෙනස්. තමාගේම ශක්තිය තමා ගන්න තමාගේම ඇඟේ තියෙන ඒ කියන්නේ තමාගේ තියෙන මේව මිරකල් බොඩි එකේ වැඩක් ගන්න තියෙන එකයි ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එකකින් අපි පැහැදිලි කරලා දෙන්නේ. ඒකෙදි නම් සයිඩ් ඉෆෙක්ට්ස් නෙමෙයි අතුරු ආබාධ නෙමෙයි තියෙන්නේ සයිඩ් බෙනිෆිට්ස් කියන එක නම් ඉතාමත්ම පැහැදිලි. දැන්ට ලෝකයේ තියෙන බෝ නොවන රෝග සඳහා සිදු කරන ට්‍රීට්මන්ට්ස් ගැන අපි බැලුවොත් ඒවයිති ගොඩක් වෙලාවට රෝග මූලය හොයාගෙන ඒකට ප්‍රතිකර්මයක් සිදු කරන බවක් පේන්නේ නැහැ අපිට. ගොඩක් වෙලාවට සිදු කරන්නේ ඒ රෝගයේ යම් පාලනයක් සිදු කිරීමට හැකිවන පරිදි තමයි ට්‍රීට්මන්ට්ස් වෙන්නේ. හැබැයි අපි රෝගයකට බෙහෙත් ගන්නවා එහෙම නැත්නම් රෝගයක් නිරෝගී වෙන්න යම් ට්‍රීට්මන්ට් එකක් කරනවා නම් ඒක පාලනය කරලා මදි. රෝග මූලය හොයාගෙන ඒකට ප්‍රතිකර්මයක් සිදු කරන්න ඕනේ.
එතකොට මේ ආයතනයෙන් එහෙම රෝග මූලය හොයාගෙන රෝග මූලයට ප්‍රතිකර්ම සිදු කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවාද? හොඳයි. මේ අපේ ආයතනය ගැන ඇත්තටම මෙහි කෙරීගෙන යන වැඩ පිළිවෙල නම් මේ බෝ නොවන රෝග රැල්ල මඩ පැවැත්වීම සඳහා ඇත්තෙන්ම ලොකු කාර්යයක් කරනවා. මොකද අපි තේරුම් ගත්තා මේ බෝ නොවන රෝග මේ ශීඝ්‍රයෙන් පැතිරගෙන යනකොට මේක මැඩ පවත්වන්න තියෙන හොඳම ක්‍රමවේදය නම් මේ සියලුම බෝ නොවන රෝග වලට වාසනාවකට අපිට පෙන්නලා තියෙන්නේ එක රෝග මූලයයි තියෙන්නේ. අන්න එතනයි මෙතන වැදගත්ම කාරණේ. රෝග මූලය එකයි බොහෝමයක්ම ඒ කියන්නේ බොහෝමයක්ම බෝ නොවන රෝග වලට හේතු වෙලා තියෙන්නේ. එතකොට අපි මේ කාරණය හරියට තේරුම් ගත්තොත් අපිට පුළුවන් මේකට ප්‍රතිකාර කරන්න. මේක අපි මේ ඉස්සෙල්ලා කතා කරපු සරල ක්‍රමවේදයමයි වෙන මුකුත් නෙමෙයි. නමුත් අපිට මේ රෝග මූලය වන ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක මේ හෝමෝන වල තියෙන සමතුලිත බව නැතිකම ඉම්බැලන්ස් එක අපි මුලින් හොයාගන්න. අන්න ඒ සඳහා අපි මෙම ආයතනයේ විශේෂ උපකරණයක් තියෙනවා. විශේෂ පරීක්ෂාවක් තියෙනවා. අපි ඒකට කියන්නේ බයෝ රෙසොනන්ස් කියලා. බයෝ රෙසොනන්ස් තාක්ෂණය කියන්නේ රුසියාවේ පාවිච්චි කරපු තාක්ෂණයක්. ගගනගාමී අහසට යවුවට පස්සේ ඒගොල්ලෝ එක දොස්තර මහත්තයෙක් යවන්න විදියක් නැහැ. නැත්නම් පරීක්ෂණ කට්ටල් යවන්න විදියක් නැහැ. නමුත් ඒගොල්ලන්ගේ ශරීරයේ යම් යම් වෙනස්කම් වෙනවද, ඌනතාවයන් වෙනවද කියලා බිම ඉඳගෙන බලා ගන්න පුළුවන්, කම්පියුටරයෙන් බලා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි බයෝ රෙසොනන්ස් තාක්ෂණය කියන්නේ. මේක රුසියාවේ දවස්වල ලෝකයට පාවිච්චි වුණා. දැන් ලංකාවටත් වාසනාවකට අපිට ඒක ලැබිලා තියෙනවා. ඒක වැඩි වියදම් යන ක්‍රමයක් නෙමෙයි. යම් වියදමක් යනවා. නමුත් ඒකෙන් පුළුවන් අපිට දැනගන්න කෙනෙකුගේ ශරීරයේ බෝ නොවන රෝග සඳහා හෝමෝන වල වෙනස්කමක් තියෙනවාද? අඩිතාලම වැටිලා තියෙනවද බෝ නොවන රෝග සඳහා කියලා පැහැදිලිව හොයාගන්න. ඒක අපි හොයාගෙන අපි අවශ්‍ය කරන කටයුත්ත හරියටම කරනවා. අපි ඕන් දිරිගන්වන්න ඒකම ඕන්ට මෙව ක්‍රමවේද හේතු යන විදිහට ඕන්ගේ කය පමණක් නෙමෙයි එන මෙතෙන්ට එන රෝගීන්ගේ කය ගැන විතරක් නෙමෙයි මනස් මේ සිත ඒ වගේම ආධ්‍යාත්මය. මෙතන අපි හෝලිස්ටික් කියන ක්‍රමවේදය හරහා යන්නේ. ඒ කියන්නේ ඒක තමයි ලෝක ඉස්සරහට එන ක්‍රමවේදය, වෛද්‍ය ක්‍රමවේදය. කය, සිත, ආධ්‍යාත්මය තුනටම බෙහෙත් කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මෙතෙන්දී අපි කරන්නේ. මුලින්ම අපි බයෝ රෙසොනන්ස් එකෙන් හරියටම හොයාගත්තා. ඊට පස්සේ අවශ්‍ය කරන ක්‍රමවේදය මෙතෙන්දී කියලා දුන්නා. මේ විදිහට කරපුවා දැන් 100,000 ගාණක් ඉන්න මේ විදිහට සුවපත් වෙච්ච අය අපිත් එක්ක හිටපු අය ඒගොල්ලා මේක අහගෙන ඉන්නවා නම් ඒගොල්ලෝ අපිට සාක්ෂි දෙයි. ඉතාමත්ම පැහැදිලි සරල පහසුවෙන්ම කොට දාගත හැකි ක්‍රමවේදයක්. මේකෙදි අපි භාවිතා කරන්න තියෙන්නේ ක්‍රම හතරයි. ඒ හතරම ස්වභාවික. මුලින්ම අපි විශ්වාසය තියලා තියෙන්නේ කිටෝජෙනික් ඩයට් එක. right? කිටෝජෙනික් ඩයට් එක හරිය වැදගත්. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් අඩු, මේදය වැඩි, ප්‍රෝටීන සාමාන්‍ය ප්‍රමාණයක්. ඊළඟ එකේදී අපි කියන්නේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං. ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං අපි මෙතන කතා කරදී ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියන දේ මම ඊට කලින් පැහැදිලි කරා. ඒ තුලින් ලොකු පිළියමක් යොදා ගන්න පුළුවන්. ඒ එකම අපි ආවේ බයෝ රෙසොනන්ස් එකෙන් බලලා කොතරම් දුරට මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං යන්න ඕනද කියලා හොයාගන්න පුළුවන්. ඒ එකම අපිට වැදගත්ම දෙයක් මෙහෙන් අපි කරනවා මොනවද පෝෂණ ඌනතාවයන් තියෙන්නේ කියලා. කෙනෙකුගේ ශරීරයේ පෝෂණ ඌනතාවයන් තියෙනවා නම් ඒක යාගේ බෝ නොවන රෝග වලට බලපෑමක් කරනවා. ඒක අපිට හොයාගන්න හැකියාව තියෙනවා. ඒකට අනුව අපි ඕන්ට ගන්න කියන ආහාර තියෙනවා. එදා ඉඳලා අපේ මුතුන් මිත්තන් පාවිච්චි කරපු ආහාර. අමුතු අద్භූත වෙන තැන් වලින් ගෙන ආපු ප්‍රොසෙස් කරපු ඒවා නෙමෙයි. අපි දන්න දේශීය තත්ත්වයෙන් උසස් ගුණාත්මක ආහාර. ගන්න අවශ්‍ය කරන ටික කියනවා. ඒ එක්කම
අපි තව දෙයක් පාවිච්චි කරනවා. මොකද අපි දැන් ලෝකයේ අඳුනගෙන ඉවරයි හොඳ ඇන්ටි-ඔක්සිඩන්ට්ස් තියෙනවා. ඒ කියන්නේ ඔක්සිඩේෂන් එක ඇඟේ නවත්වා ගන්න පුළුවන් නම් අඩු කරගන්න පුළුවන් නම් සියලු රෝගවලට ඒකෙන් සහනයක් ලැබෙන විදිය. අන්න ඒ සඳහා අපි පිරිසිදු වතුර පාවිච්චි කරනවා. ඒ වතුර ඇත්තටම ජපානයේ මැෂින් එකකින් අපි ගන්නෙ. ඒකට අපි කැන්ඩෙන් වතුර කියලා කියන්නේ. ඒක සියුම් ප්‍රතිඔක්සීකාරක ගුණයෙන් වැඩි භාෂ්මික වතුරක්. ඒ වතුර තුලින් අපිට පුළුවන් මේ සඳහා තව මේ කර්තව්‍යයට අපිට පුළුවන් තව සපෝට් එකක් ගන්න. තව අමතර හයියක් ගන්න. ඒ ටිකත් එක්ක ගියාට පස්සේ අපිට තේරුම් යනවා අපි කරපු දේවල් වලින් සහ අපිට එන ප්‍රතිචාර වලින් තේරිලා තියෙනවා මේ කියන ක්‍රමවේදය හරහා දියවැඩියාව ඇතුළු ස්ථූලභාවය දියවැඩියාව ඔය කියන ගොඩාක් බෝ නොවන රෝග ඒ කියන්නේ සියල්ලටම බාහිර එකම හේතුව වන ඉන්සුලින් රෙසිස්ටන්ස් එකට හරියාකාරව පිළිතුර මෙතන දෙන්න පුළුවන් කියන්නේ. එතකොට අපේ ආයතනය ඒ සඳහා අපකැප වෙලා වැඩ කරනවා. ඒ සඳහා සුදුසුකම් තියෙන කාර්ය මණ්ඩලයක් අපිත් එක්ක ඉන්නවා. ඒගොල්ලත් එක්ක අපි මේ ගමන ඉස්සරහට ගෙනියමු. ඉතින් නිරෝගිමත් දිවියක් අපේක්ෂා කරන ඔබත් මමත් අපි හැමෝම දැනුවත් විය යුතු සහ පිළිපැදිය යුතු කරුණුකාරණා රාශියක් අද දින අපිට සාකච්ඡා කරන්න පුළුවන් වුණා. ඒ වගේම නිරෝගිමත් සුවබර අනාගතයක් සඳහා මේ ආයතනය මගින් ඉටු කරනු ලබන ජාතික කර්තව්‍ය පිළිබඳ අපි ඉතාමත් අගය කොට සලකනවා. ඒ වගේම අවසාන වශයෙන් මේ අවස්ථාව අපට ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාටත් මේ ආයතනයටත් අපි ස්තුතිවන්ත වෙනවා. අපිත් ඔබට ස්තුතිවන්ත වෙනවා. අපේ ආයතනය වෙනුවෙන් අපේ ආයතනයේ කරන කටයුතු සම්බන්ධයෙන් දැනගන්න ලැබීම ගැන ඒකම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හැටියට ඔබට සමාජ වගකීමක් තියෙනවා. රටක මෙවැනි බෝනවන රෝග වලින් පීඩා විඳින්න යන මහා ලොකු අරබුදයක් කරා යන ඉතිව තේරෙනවා. එතකොට ඔබ නිහඬ වෙන්නේ නැතුව මේ පිළිවෙල උනන්දු වීම සම්බන්ධයෙන් මේ පිළිවෙල අපේ වීඩියෝ නැරඹීම සම්බන්ධයෙන් ස්තුතියි. ඒකම අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ තරුණ ප්‍රජාවගෙන් ඉල්ලන්නේ මේ අවස්ථාවේ අපිත් එක්ක රැඳිලා ඉන්න. මේ පණිවිඩය ගෙන යන්න. මේ පිටිපස්ස මුදල් නැති වුණාට මේ ඉතාමත්ම කාලෝචිතයි. මේ කාලේ අපි මේක අතෑරියොත් අපිට මේක අපේ නිදීලා ගියොත් සමහර විට අපිට අවාසනාවන්ත ඉරණමක් මතු අත්වෙන්න ඉඩ තියෙනවා. ඒකට ඉඩ දෙන්න එපා. කරුණාකරලා අපිත් එක්ක මේ විදිහටම තරුණ පරපුර රැඳී ඉන්න කියන වචනය කියන්න කැමති වෙනවා. බොහොම ස්තුතියි.